समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අනිච්ච සංඥා අනත්ථ සංඥා අසුභ සංඥා ආදීනව සංඥා පහාන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා සම්බ ලෝකේ අනබිරත සංඥා සම්බ සංකාරේසු අනිච්ච සංඥා ආනාපාන සතිති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ප්‍රඥානාලිකාව ඔස්සේ විකාශනය කරන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් හැමදෙනාම දැන් සූදානම් වන්නේ. අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ ප්‍රියන්ති ගමගේ මහත්මිය සහ ඒ සහෝදර පිරිස. අරමුණ හැටියට තබාගත්තේ මීට වසර 3කට කලින් මේ පල්ලව සපත්වන්තේ දුණු ශ්‍රියාලතා විතාන ගමගේ ආදරණීය මෑණියන්ටත් වසර 25කට පෙර මේ පල්ලව සපත්වන්තේ දුණු බන්දුසේන විතාන ගමගේ ආදරණීය පියාණන්ටත් එවාගේ මියගිය සිහි කටයුතු සියලු ඥාතීන්ටත් සසරගතව පින් බලාපොරොත්තුවෙන් බොහෝ ඥාතීන් ඇති ඒ හැමදෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. ධර්ම ශ්‍රවණය කරන සෑම දෙනාගේම නමින් මියගිය සිහි කටයුතු සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වාගේම සෑම දෙනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් සෝකසහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණ භෝධේම සාක්ෂාත් වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පින්කම. පින්වත්නි, අද ධර්ම දේශනාවෙහි මාතෘකා වශයෙන් තබා ගත්තේ ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් වෙන දස සංඥා පිළිබඳව. ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ අසනීප වෙච්ච වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට මේ දස සංඥා පින්නතුනි හොඳින් උගන්වලා එහෙම නැත්නම් පින්නතුනි හොඳින් ධාරණය කරගන්න කියලා අන්තිමට ආනන්ද හාමුදුරුව පින්නතුනි ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ගාවට වැඩම කරලා මේ දස සංඥා සිහිපත් කළා. ඒ දස සංඥා කියවහම පින්නතුන් දන්නවා කාරණා 10ක් පිළිබඳව මෙතන කියවෙනවා. භාගතුන් වහන්සේ වදාළ කතමා චානන්ද අනිච්ච සංඥා. ආනන්ද අනිත්‍ය සංඥාව කියලා කියන්නේ මොකද්ද? අරඤ්‍යගතෝවා රුක්ඛමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ඉති පටිසංචික්කතේ. ආරණ්‍යයකට හෝ රුක් මුලකට හෝ ශුන්‍යාගාරයකට හෝ ගිහිල්ලා මෙහෙම හිතනවා කල්පනා කරනවා කොහොමද? රූපං අනිච්ඡං වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාරා අනිච්චා විඥානං අනිච්ඡන්ති. රූපේ අනිත්‍යයි, වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ටික අනිත්‍යයි කියලා පින්නතුනි මේ නුවණින් කෙනෙකුට දකින්න පුළුවන් නම් පින්නතුනි මේක තමයි අනිච්ච සංඥාව කියලා කියන්නේ. එතකොට මේවා පංච උපාදානස්කන්ධය කියලා එක පින්නතුන් දන්න. රූප වේදනා සංඥා සංකාර විඥාන. මේ පංචස්කන්ධේ නිකන් හැදුන්නේ නැහැ පින්නතුනි. මේක අතීතයේ අපි හේතු සකස් කරපු නිසායි දැන් මේ ඵලෙ ලැබිලා තියෙන්නේ. භාගතුන් වහන්සේ වදාලා සමහරු අතීත පංචස්කන්ධයේ ලුහු බඳිනවා. සමහරු අනාගත පංචස්කන්ධේ ප්‍රාර්ථනා කරනවා.
නමුත් බුදුහාමුදුරුවෝ කියනවා මේ දෙකම එපා. මොකක්ද එපා කිව්වේ? අතීත පංචස්කන්ධයේ ලුහු බඳින්නත් එපා, අනාගත පංචස්කන්ධයේ ප්‍රාර්ථනා කරන්නත් එපා. හේතුව තමයි අතීත පංචස්කන්ධය කියන එක පින්නතුනේ දැන් ඉක්ම ගිහිල්ලා ඉවරයි. අනාගත පංචස්කන්ධේ තාම ආවේ නැහැ. ඒ සායක ප්‍රාර්ථනා කරන්න එපා. සමහරු ප්‍රාර්ථනා කරන අතීත පංචස්කන්ධේ කොහොමද? අතීතේ මම මෙබඳු රූපයක් ඇතුව හිටියා. මෙබඳු වේදනාවක් ඇතුව, මෙබඳු සංඥාවක් ඇතුව හිටියා කියලා අතීත රූපේ පිළිබඳව පින්නතුනේ හිත පිහිටවනවා. සමහරු අනාගත පංචස්කන්ධේ ප්‍රාර්ථනා කරන්නේ ඒ කොහොමද? අනාගතේ මම මෙබඳු රූපයක්, මෙබඳු වේදනාවක්, මෙබඳු සංඥාවක් ඇතුව හිටියා කියලා අනාගත පංචස්කන්ධයක් පින්නතුනේ උපදීවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙබඳු රූපයක් ඇතුව උපදීවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ දෙකම එපා. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? මේ වර්තමාන ලැබිච්ච පංචස්කන්ධයේ කුණු ගොඩක් තියෙනවනේ. මෙන්න මේක අනිත්‍ය ආදී වශයෙන් නුවණින් විදර්ශනා ප්‍රඥාවෙන් දකින්න ඕනේ. ආන්නේ කෙනා කරන්නේ මොකද්ද? මේ වර්තමාන පංචස්කන්ධයේ පින්නතුනි කලකිරෙනවා. කලකිරුණොත් ඒ පිළිබඳ මේ පුජ්‍යලයා සිතක් කලවයිද? නෑ. කොයි වෙලාවකවත් සිත් තලවන්නේ නැහැ පින්නතුනි ඒ පුජ්‍යලයා කලකිරිලා. එතකොට රුප්පතීති රූපං මේ රූපේ පින්නතුනි කැඩෙනවනේ බෙදෙනවනේ මොකෙන්ද? අනිත් නිසානේ මේ රූපේ බෙදෙන්නේ. සමහර වෙලාවට සීතලෙන් පින්නතුනි මේ රූපේ බෙදෙන්න පුළුවන්. ඒ කියන්නේ වැඩිපුර සීතල උහුලන්න බැරි වුණොත් මේ රූපේ ඒ කියන්නේ මේ කය බෙදෙනවා. ඒ වගේම උණුසුමින් මේ රූපෙ බෙදෙන්න පුළුවන්. ඊට පස්සේ කියනවා පිපාසයෙන්. ඒ වගේම සර්පයන් පුංචි මදුරුවෙකුට පින්නතුනි මේ මුළු රූපය බෙදෙන්න පුළුවන්. මරලා දාන්න පුළුවන්. ඩෙංගු මදුරුවෙක් වැනි මදුරුවෙකුට පින්නතුනි දැන් කී දෙනෙක් නම් පින්නතුනි කී දහහක් නම් පින්නතුනි මරුණාද? අන්න බෙදුන රූපය. ඒ කියන්නේ පුංචි මදුරුවෙකුට මේ රූපය බෙදෙන්න පුළුවන්. කෙලස් තිබෙන තාක්කල් පින්නතුන් දන්නවා මේ රූපය කෙරෙහි ඇලෙනවා, ඇලුනොත් පින්නතුනි ගැටෙනවා, ගැටුනොත් මුලාවටපත් වෙනවා. මේ தത്വයට අපි කියනවා පින්නතුනි මොකක් කියලාද? උපාදානය කියලා. රූපස්කන්ධය කෙරෙහි ඇලීම, ගැටීම, මුලා වීම නිසා පින්නතුනි රූපස්කන්ධයක් ගොඩ නැගෙනවා. අනිච්ච කියලා කියන්නේ උපන්දා ඉඳලා දිරනව පින්නතුනි, ඒ වගේම දත් වැටෙනවා, වෙනස් වෙනවා. ඒක තමයි අනිච්ච ස්වභාවය කියලා කියන්නේ. දුක්ඛ කියලා කියන්නේ උපන්දා සිට සතුරන්ගෙන්, සොරුන්ගෙන්, සහෝදර සහෝදරියන්ගෙන්, ඥාතීන්ගෙන් පින්නතුනි මොනවද වෙන්නේ? නොඑක් දුක් කරදර, පෙළීම, ඒ වගේම ගැටීම මේ ඔක්කොම පින්නතුනි දුක් වලට අයිති වෙන්නේ. අනාත්ම කියලා කියන්නේ තමන්ට ඕන විදිහට තමන්ගේ වසඟේ පින්නතුනි පවත්වන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. උපදින කොටත් පින්නතුනි මේක උපදින්නේ දුකකින්මනේ. පින්නතුන් දන්නව උපන් හැටි අපි කවුරුත් පින්නතුනි හොදනවනේ. ඒ යම්මගේ කුණු මල මූත්‍රා ලේ සැරවා මේ ඔක්කොමත් එක්ක අපි මේ ලෝකෙට බිහි වෙන්නේ. ඒක රහසක් නෙවෙයි. එතකොට අපරිසුදු දේත් එක්ක ඒ අම්මට ඒ දරුවා දෙන්න බෑ. ඒ නිසා හොදනවා. උපන් හැටි අපි දරුවෙක් නැත්තම් හොදනකොට පින්නතුන එයත් හිතනවද සැපයි කියලා? නෑ, උපන් හැටි දරුවෙක් හොදනවා කියන්නේ අලුත් තුවාලයක ලුණු දමලා කොස්සකින් අතුල්ල වගේ පුදුමාකාර වේදනාවක් තියෙනවා. ඔතකොට ওই වේදනාව පින්නතුනි අපි අතීතෙ විඳ නැද්ද? අපි අතීත ওই වේදනාව විඳ නමුත් අපිට පින්නතුනි මතක නෑ. ජාතිපි දුක්ඛ ඉපදෙන කොටත් මේක දුක තමයි. අපි දන්නවනේ මව්කුස කියන එක දුකයි කියලා. නමුත් උපදින්න තියෙන ආසාවට මාස 9කට මේ හිරගෙදරට අපි එනවා. දුක ඇතුලේ පින්නතුනි කොහොමද දුකමයි, බලනකොට සැප ඇතුලේ තියෙන දුකම තමයි. ওই ලොකු මාලිගාව, ලොකු ගෙවල් වල හැමෝගෙම නෙවෙයි පින්නතුනි. පිටතින් බලනකොට නම් බොහොම ලස්සනයි. නමුත් අභ්‍යන්තරයට ගිහිල්ලා බලන්න ඕන ගේ ඇතුළට මොකක්වත් නැහැ කියලා කියන්නේ මනුෂ්‍ය ධර්ම කියන නාමයක්වත් සමහර වෙලාවට නැහැ පින්නතුනි. පිටතින් නම් හරි හොඳයි, හුණු ආලේප කළ බොහොම ලස්සනට තියෙනවා. බණක් අහන්න, භාවනාවක් කරන්න, බණ පොතක් කියවන්න, දානයක් දෙන්න, සීලයක් රකින්න එහෙම වෙලාවක් නැහැ පින්නතුනි. ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවට ඇත්තට මේ ඇත්තන්ට සල්ලි විතරයි පින්නතුනේ, ධර්මයේ නැත්තම් ඒක විසඳ ගන්න පුළුවන් කමක් නැති වෙනවා. ඒබඳු ජීවිත කොච්චර තියෙනවද? දැන් එතකොට පින්නතුන් දන්නවා ස්කන්ධ, පංචස්කන්ධ කියලා කියන්නේ, පංච කියලා කියන්නේ පහනේ, ස්කන්ධ කියලා කියන්නේ ගොඩක්.
ස්කන්ධ කියන රාශියක් නැත්තම් ගොඩක් ජලස්කන්ධයට කියන ජලකන්ධ කියලා, දුක්ඛ ස්කන්ධයට කියන දුක්ඛන්ධ කියලා. එතකොට රූපය ගැන අපි කතා කළා, වේදනාව. වේදනාව හරියට බුදුහාරු දේශනා කළා දිව්‍ය බුලක් වගේ. දිව්‍ය බුලක ස්වභාවය පින්නතුන් දන්නවනේ. හටගත්තොත් හටගත්තන සමාලාට බෙදෙනවා, තව ටික දුරක් ගිහිල්ලා බෙදෙනවා පින්නතුනේ, ඊට වඩා සාහෙන දුරක් ගිහිල්ලා දිව්‍ය බුල බෙදෙනවා. ඒක තමයි වේදනාවත්. සුඛ වේදනා තියෙනවා, දුක්ඛ වේදනා තියෙනවා, අදුක්ඛම සුඛ වේදනා තියෙනවා. සංඥා කියලා කියන්නේ පින්නතුනේ හඳුනා ගැනීම. මේක බුදුහාර මිරිගුවක් හැටියට දේශනා කළා. ඇසට හමුණු රූපයේ ලස්සන අවලස්සන මේ ආදී දේවල් හඳුනා ගන්නවා. රූප සංඥාවලට අපි රැවටෙනවා. ශබ්ද සංඥාවලට අපි රැවටෙනවා. ගන්ධ සංඥාවලට අපි රැවටෙනවා. අනාදිමත් කාලයක් තිස්සේ පින්නතුනේ මේකට අපි රැවටුණා. ඇහැ කියලා කියන්නේ පින්නතුනේ පුරාණ කර්මයක්. ඒක නැහැක් නිකන් ලැබුන්නේ නැහැ, නිකන් ලැබෙන්නෙත් නැහැ. ඇහැ සකස් වුණේ මතක තියාගන්න ඕන අපි අතීතයේ හේතු සකස් කරපු නිසා ඇස නැමැති ඵලය ලැබිලා තියෙන්නේ. ඇහැක් ලබන්න අපි හේතු අතීතයේ සකස් කරපු නිසායි මේ දැන් ඵලය ලැබිලා තියෙන්නේ පින්නතුනි. ඊළඟට සංඛාර කියලා බුදුහාර කිව්වේ පින්නතුනි උපමා කළේ කෙසෙල් කඳකට. අර කෙසෙල් මිනිස්සෙක් යනවා පින්නතුනි කැලෑවට අරටු හොයන්න. මේ මිනිස්සයාට හම්බෙන්නේ කෙහෙල් ගහක්. මේ ඇත්ත කරන්නේ මොකද? මේ කෙහෙල් ගහ පින්නතුනි පතුරු ගහනවා. පතුරෙන් පතුර ගලවනවා. බලනවා මොකද්ද? මේ කෙහෙල් ගහේ අරටුව කොහෙද කියලා. කවදාවත් අරටුවක් හම්බෙන්නේ නැහැ. ඒ වගේ තමයි පින්නතුනි අපි අපේ සිතවිලි මතිමතාන්තර කල්පනා ඒ වගේම බලාපොරොත්තු දෘෂ්ටි ආකල්ප මේ සියල්ල තුලම ගොඩනැගිලා තියෙන්නේ මොනවද? සංස්කාර. මේ සියල්ල තුලම ගොඩනැගිලා තියෙන්නේ මොනවද? සංස්කාර. කෙසෙල් කඳින් පින්නතුනි කිසිවක් අරගෙන ප්‍රයෝජනයක් නැත්නම් උපකරණයක් හදන්නට බෑ. ඒ වගේ මේ සංස්කාර නිත්‍ය වශයෙන් පින්නතුනි කොවිලාවකවත් ගන්නට බෑ. කේල් ගහෙන් මොකක් හරි අරගෙන භාණ්ඩයක් හදන්න එහෙම බැහැනේ පින්නතුනි. උපකරණයක් නිර්මාණය කරන්නට බැහැනේ. ඒ වගේ තමයි මේ සංස්කාර නිත්‍ය වශයෙන් කොයිලාවකවත් ගන්න බෑ. ඒක වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. ඊළඟට පින්නතුනි විඥාන, රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. විඥාන කියලා කියන්නේ මායාවක් වගේනේ. සිතනේ පින්නතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මායාකාරය. එහෙම නැත්නම් මේ මැජික් පෙන්න මිනිස්සු ඉන්නේ. ඒ මැජික් පෙන්න මිනිස්සු පින්නතුනි කරන දේ තමයි මේ අනුන්ගේ හිත රවට්ටනවා. ඒකේ ඇති ස්වභාවයක් නැහැනේ. එකකින් කරන්නේ අනුන්ගේ හිත ඇත්තට රවට්ටන එකනේ. ඒ වගේ මේ සිතත් පින්නතුනි අනාදිමත් කාලයක් තිස්සේ අපිව වැට්ටුවා. ඒ කොහොමද? හිත ඉල්ලන හැම දෙයක්ම පින්නතුනි අපි අරන් දුන්නේ නැද්ද? අපි අරන් දුන්නනේ. එතකොට අපි වැඩ කළේ හිතට ඕන විදියට නෙවෙයිද? හිතට ඕන විදියට. නමුත් වැඩ කරන්න ඕනේ හිතට ඕන විදියට නෙවෙයි. අපි අපිට ඕන විදියට පින්නතුනේ හිත හදා ගන්න ඕනේ. එදාටයි ජය ගන්න පුළුවන්. අනිච්ච සංඥා කියලා පින්නතුනේ සූත්‍රයක් තියෙනවා. බුදුහාර දේශනා කරන බොහෝ සෙයින් වඩනාලද අනිච්ච සංඥාව කාමරාගයේ දුරු කරයි කියනවා. බුදුහාර උපමාවකට දේශනා කරන මේ සරත් කාලේ ගොවියෙක් නගුලෙන් පොළොවේ පැතරී තියෙන මුල් සිඳින්න වගේ බහුල වශයෙන් වඩන ලද අනිච්ච සංඥාව කාමරාගය කියන එක දුරු කරනවා. තන කපන මිනිස්සෙක් එක අතකින් පින්නතුනේ ඒ කියන්නේ තනකොළ ටික අල්ලගෙන අනිත් අතින් දෑකැත්ත හරි පීහරි අරගෙන කපන්න වගේ බුදුහාර දේශනා කරනවා පින්නතුනි අනිච්ච සංඥාව යම් කෙනෙක් දිනු කරනවා නම් කාමරාගය දුරු කරන්න පුළුවන්. බුද්ධ කාලේ බොහෝ සාමින් වහන්සේලා පින්නතුනේ මේ අහක දාන මල සිරුරකින් බොහෝ සෙයින් වැඩගත්ත ප්‍රඥාව දිනු කරගත්තා. එහෙම ශාස්ත්‍රූරු පින්නතුනේ කියලා නැහැනේ මේ අහක දාන මල සිරුරකින් වැඩ ගන්න කියලා. නමුත් බුදුහාමුදුරුවෝ අහක දාන මල සිරුරකින් වැඩ ගන්න කිව්වා අපිට. වැඩ ගන්න කියලා කිව්වේ මේ ජීවිතයේ යථා ස්වභාවයේ තේරුම් අරගෙන නුවණින් ඒක දකින්නට පුරුදු වෙන්න කිව්වා. දැන් බුද්ධ කාලයක සාමින් වහන්සේනමක් රාජදත්ත කියලා රාජදත්ත හාමුදුරුවෝ එදා මේ ලස්සන කාන්තාවගේ මල සිරුරක් පින්නතුනේ ගේනවා සුසාන භූමියට.
ඒ කාන්තාවගේ මල සිරුර දෙස බලාගෙන පින්නතුනේ උන්වහන්සේ හොඳට භාවනා කළා. ඒ භාවනා කරනකොට උන්වහන්සේ අන්තිමට කියනවා මේ බතක් පිසෙන්න කලින් ඉක්මනට එතනින් අයින් වුණයි කිව්වා. බතක් පිසෙන්න කලින් ඉක්මනට අයින් වුණා කියන්නේ මොකද්ද? ඒ කාන්තාවගේ බඩ ඉදිමිලා දෙකට පැලිලා පණුව සිලිසිලි ගාලා එළියට එන්න කලින් මට ධර්මය අවබෝධ වුණා කියලා උන්වහන්සේ කියන්නේ. එතකොට මේ අහකදා මල සිරුරක් නෙපින්නතුනි. මල සිරුරක් ළඟ වාඩි වෙනකොට බුදුහාමුදුරු දේශනා කරනවා භාවනා කරන්න වාඩි වෙනව නම් මේ ඈතින් වාඩි වෙන්නත් හොඳ නැහැ. ඒ වගේම ළඟින් වාඩි වෙන්නත් හොඳ නැහැ. මල සිරුර පේන තෙක්මානක වාඩි වෙන්න ඕනේ. හැබැයි මේ මල සිරුරේ දුගඳ හමනවනේ. ඒ කියන්නේ හුළඟට ඒක දුගඳ හමනකොට මේ ඒ දුගඳ හමන පැත්තට වාඩි වෙන්න එපා. මොකද ඒක දුගඳ හමනකොට ඒක මේ කරදරයක් නෙපෙන්නතුනේ. භාවනාවට බාධාවක් කරදරයක් වෙනවා. එතකොට දකින්න ඕනේ මේකේ දුගඳ නෙවෙයි මේකේ මල සිරුරේ යථා ස්වභාවයේ ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙන ස්වභාවයෙන් නෙපෙන්නතුනේ දකින්නට ඕනේ. දැන් බුද්ධ කාලේ සමහර කුල්ල කියලා සාමින වහන්සේනමක් හිටියා. උන්වහන්සේට පින්නතුනේ ඒත් පුදුම රාගයක් තිබුණේ. බුදුහාර එදා මේ කුල්ලහන්ට කතා කළගෙන කුල්ල මේ ලස්සන කාන්තාවගේ මලසිරුරක් සුසාන භූමියට ගේනවා. ඒ ලස්සන කාන්තාවගේ මලසිරුර දිහා බලාගෙන භාවනා කරන්න කිව්වා. කුල්ලහන්දුරු ගියා සුසාන භූමියට. පින්නතුනි බලන් ඉන්න මලකුණේ රාගය ඉපදුනා. බලන් ඉන්න මලකුණේ රාගය ඉපදුනා කියන්නේ භාවනා කරන්න බෑ අපන්සලට ආපහු ආවා. ඇවිල්ලා බුදුහාන්ටක බුදුහානේ මට භාවනා කරන්න බෑ මේ මට බලන් ඉන්න මලකුණේ රාගය උපදිනවා කිව්වා. බුදුහාරු ආපහු යවනවා යන්නකොල එතෙන්ටම ඒකාන්තාවගේ මලසිරුර දිහා බලන් ඉන්න කිව්වා. ඒත් රාගය ඉපදුනා. පින්නතුනි 5 වෙනි 6 වෙනි දවසේ වෙනකොට තමයි කුල්ලහාම්දුරු දැක්කේ ඒ කාන්තාවගේ බඩ පැලිලා සිලි ගාලා පින්නතුනි පණුව එළියට එනවා. එදා තමයි උන්වහන්සේ යථා ස්වභාවය තේරුම් ගත්තේ. රාගය දුරු වුණේ. දැන් හිතන්න පින්නතුනි මැරිච්ච මලකුණක් දිහා බලන් ඉන්නකොට රාගය උපදිනවයි කියන්නේ රාගේ බලවත්තරම කොච්චරද කියලා හිතන්න බැරිද එතකොට? පුළුවන්. සාංශාරික වශයෙන් පින්නතුනි ගෙනාපු දේවල් තමයි ඒ. රාගය කියන එක බහුල වෙනකොට මිනිස්සුන්ට පින්නතුනේ මිනිස්සු කරන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න බැරි වෙනවා. අධර්ම රාගය කියන්නේ බුදුහාරු දේශනා කරනවා මේ මහණි අනාගතයේ මිනිස්සුන්ට තමන්ගේ ගුරුවරයාගේ බිරිඳ කෙරෙහි රාගය උපදිනවයි කිව්වා. තාත්තගේ නංගින්නේ පුංචි අම්මා මේ නැන්දා ඒ වගේම අම්මගේ නංගිනේ පුංචි අම්මා ඒ පුංචි අම්මා කෙරෙහි ඒ කියන්නේ තමන්ගේ අම්මගේ නංගි ඒත් රාගය උපදිනවා. මේ තමන්ගේ තාත්තගේ නංගි නැන්දා ඒත් රාගය උපදිනවා. මේවට අධර්ම රාගය කියලා කියන්නේ පින්නතුනි. එසා බුදුහාමුදුරු දේශනා කළා අසුභාය චිත්තං භාවේහි ඒකග්ගං සුසමායතං අසුභේ හොඳට වඩනකොට පින්නතුනි මේ හිත ඉක්මනට එකඟ වෙනවා. දැන් මේ කිව්වේ අහක දාන මලසිරුරකින් වැඩ ගන්න කියව මේ ලෝකේ සාට්ටුන් වහන්සේ බුදුහාමුදුරුවෝ. වෙන සාස්ත්‍රවල කිව්වද මේ අහක දාන මලසිරුරකින් වැඩ ගන්න කියලා? නෑ බුදුහාමුදුරුවෝ කිව්වා අපිට. අතීතයේ භික්ෂුන් වහන්සේලා ඒ අහක දාන මලසිරුරෙන් ගොඩාක් වැඩ කරගත්තා. වැඩ කරගත්තා කියලා කියන්නේ මේ ඒක යථා ස්වභාවය දැකලා පින්නතුනේ හොඳට ප්‍රඥාව දිනු කරගත්තා. ඒකනේ කිව්වේ අනිච්ච සංඥා වඩනකොට කාමරාගය දුරු වෙනවයි කිව්වා. ඊට පස්සේ පින්නතුනි ඊළඟ එක තමයි කතමාචානන්ද අනත්ත් සංඥා ඉදානන්ද බික්කු අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉතිපටි සංචෙක්කති චක්කුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සද්ධා අනත්තා ගානං අනත්තා ගන්ධා අනත්තා ජීවහනත්තා කාය රසානත්තා කායෝනත්තා පොට්ටබ්බානත්තා මනෝනත්තා ධම්මානත්තාතේ. එතකොට අනාත්ම කියන්නේ තමන්ගේ වසඟේ පින්නතුනි තමන්ට ඕන ආකාරයට පවත්වන්න බැරි කම. ඒක පවත්වන්න බැහැනේ කොහොමද? දැන්
ධර්මයේ අවබෝධ කරගත්තේ කවුද? බුදුහාමුදුරුවෝ. අවබෝධ කරගත්තු බුදුහාමුදුරුවන්ට සිද්ධ වුණේ ධර්මයට යටත් වෙලා ජීවත් වෙන නෙවෙයිද? යටත් වෙලා ජීවත් වෙන්න. ධර්මයේ අභිභව ජීවත් වෙන්න පුළුවන් නම් පින්නතුනි බුදුහාමුදුරුවන්ට බොහෝ කලක් ඉන්න තිබුණා. නෑ භාගතුන් වහන්සේත් ඒ தත්ත්වයට පින්නතුනි යට ධර්මයට යටත් වෙනවා. දැන් පින්නතුන්ට මතකනේ බුදුහාමුදුරුවෝ පින්වන් පාන කලින් කිව්වා ආනන්ද සතර ඉද්ධිපාද වඩව බුදු කෙනෙකුට ආරාධනා කළොත් කල්පයක් වුණත් වැඩ ඉන්න පුළුවන්. නමුත් ආනන්දහන්ට ආරාධනා කරන්න බැරි වුණා. හරි. අපි හිතමුකෝ ආනන්දහරු ආරාධනා කළා කියලා බුදුහාමුදුරුවන්ට කල්පයක් වැඩ ඉන්න කියලා. එහෙනම් මෙලහකටත් බුදුහාමුදුරුවෝ මේ ලෝකේ වැඩ ඉන්නවද? නෑ. සමහරව හිතනවා අපරාධය ආනන්දහන්ට බැරි වුණේ බුදුහාන්ට ආරාධනා කරන්න එහෙම කළා නම් බුදුහාරු මෙලහකටත් මේ ලෝකෙ ඉන්නවනේ කියලා. එහෙම ඉන්න බෑ පින්නතුනේ. එතන කල්පය කියන්නේ එදාට තියෙන පරමාවිෂයි. 120. ඒ 120 නෑ බුදුහාන්ට බැරි වුණේ. දැන් බුදු කෙනෙකුට එහෙම ඉන්න පුළුවන් නම් පින්නතුනේ මේ දක්වා එහෙනම් ඉතින් බුදුහාරු දේශනා කරපු දේෙන් ඇති වැඩක් නැති වෙනවනේ. ඒ කියන්නේ අනිත්‍ය කියන වචනේ බුදුහාරු දේශනා කරපු දේ පින්නතුනේ වැඩක් නැති වෙනනේ. එහෙනම් බුදු සිරුරත් පින්නතුනේ ස්ථිරයි නම් ආනන්දහරු ආරාධනා කළත් නැතත් එක්ක බුදුහාමුදුරුවෝ අවුරුදු 90න් හරි 100න් හරි 110න් හරි මෙලහකටත් පින්නතුනේ බුදුහාරු පින්වන් පාලා ඉවරයි. එතන කල්පය කියන්නේ මතක තියාගන්න එදාට තියෙන පින්නතුනේ පරමාවිෂය. එතන කිසි කෙනෙක් ආනන්දහරු කෙරේ උරණ වෙන්නවත් නමනාප වෙන්නවත් එපා පින්නතුනේ. ඒක ආරාධනා කළත් නැතත් පින්නතුනේ සිද්ධ වෙන දේ. රූපං අනත්තා සද්ධානත්. ඒකට මෙතන කියන්නේ පින්න රූපයත් අනාත්මයි සද්දයත් අනාත්මයි. ඒ කියන්නේ මට උදේට පවත්වන්න බෑ. පින්නතුනි ඇහක් තිබුණා කියලා රූප තිබුණා කියලා දකින්නමයි කියන කාරණාව සිද්ධ වෙයිද නැහැ. දැන් ඇහකුත් තියෙනවා දකින්න රූපයකුත් තියෙනවා. දකින්න පුළුවන්ද? බෑ. ඇයි දකින්න බැරි? දකින්න බැරි හේතුව තමයි චක්කු විඥානය නැත්තම් දකින්න බෑ. එහෙනම් මැරිච්ච මිනිසුන්ට බලන්න පුළුවන් නේ. හරි මැරිච්ච මිනිස්සෙකුට අපි බලෙන් හරි S2 කරලා පෙන්නුවොත් මේ රූපයක් කියලා බලන්න පුළුවන්ද? බැහැනේ. ඇයි බලන්න බැරි? ඒ මිනිස්සයාගේ ඉතින් හැමදේම තියෙනවනේ. ඇහැකුත් තියෙනවා අපි රූපයකුත් පෙන්වන්න දකින්න බැරිය. බෑ පින්නතුනි. මොකද චක්කු විඥානය කියන එක මැරිලා. එහෙනම් තේරුම් ගන්න ඕනේ. ඇස තුලවත් රූපේ තුලවත් නෙමෙයි පින්නතුනි මේ සියල්ල තියෙන්නේ. මනස තුල කියන එක. ඉතින් මැරිච්ච මිනිහෙකුට කනකුත් තියෙනවනේ. එහෙනම් අපි ශබ්දයකුත් කළොත් අහන්න පුළුවන්ද? බෑ පින්නතුනි. සෝත විඥානය මැරිලා. බුදුහාරු දේශනා කළා එක වෙලාවකදී මහණෙනි මේ මිනිස්සු මේ රූපේ විතරක් මම මගේ කියලා ගන්නව නම් මට ඒත් කමක් නෑ. මිනිස්සු මේ මනසත් මම මගේ කියලා ගන්නවනේ. මොකද කිව්වේ? රූපය මම මගේ කියලා ගත්තට කමක් නැහැ. මොකද ඒකාත්මිකද මේක ඉවරයිනේ පින්නතුනි. දැන් අපි අපවත් වුණා මේ රූප මෙතනින් ඉවරයි. ඔයත් මරණ උතනින් රූප ඉවරයි. නමුත් මනස ඉවරයක් වෙයිද? නෑනේ. ඒකනේ පින්නතුනි භවයෙන් භවයට යන්නේ. අන්න. මේ කුණු නැති මේ පංචස්කන්ධය නෙවෙයි පින්නතුනි. මනසයි නැත්තම් මේ సంతානයයි පින්නතුනි පරිස්සම් කරගන්න ඕනේ. දැන් මේකෙන් කිව්වේ මේ රූපය මම මගේ කියලා ගන්න එක හොඳයි කියන එක නෙවෙයි පින්නතුනි. රූපය මම මගේ කියලා ගත්තත් කමන්නේ නැහැ. මොකද ඒකාත්මික දිවරයිනේ ඒක. දැන් දේවදත්ත හඳුරු මේ කරුඩිය කළා. දැන් දේවදත්තගේ රූපේ දැන් නැහනේ. ඉතින් රූපේ නැති වුණාට අන්න පින්නතුනි තාම දුක් විඳිනවා. මොකක් නිසාද? රූපේ නිසාද? නෑ. මොකක් නිසාද එහෙනම්? පින්නතුනි මනස ක්‍රියාත්මක කර අන්න බුදුහාමුදුරුවන්ට වද දුන්නු නිසා, වද හිංසා කරපු නිසා. මොකද්ද ක්‍රියාත්මක කළේ? මනස ක්‍රියාත්මක කළේ. ඉතින් ඒ ක්‍රියාත්මක කර මනස නිපින්නතුනි අරගෙන ගියේ දේවදත්ත තෙරුන් වහන්සේ. දැකද රූපේ නැති වුණාට පින්නතුනි මනසින් කරපු දේ හරිය මද පින්නතුනි ඒ දුක විඳින්න. ඊළඟට තුන්වෙනි එක තමයි පින්නතුනි කතමාචානන්ද අසුභ සංඥා. ඉදානන්ද බික්ඛු ඉම මේව කායං උද්ධම් පාල්තල අදෝකේස මත්තකා තචපරියන්තං පූරං නානප්පකාරස් අසුචිනෝ පච්චවෙක්කති. මේ කියන්නේ දෙතිස් මහා ගුණප කොටාසනේ පින්නතුනි මේ කියන්නේ. ඒක පින්නතුන් දන්නවා
පඨවි ආපෝ තේජෝ වායු වල සතර මහා ධාතුන් සතර මහා කොටස් වලට පින්නතුනි බෙදෙනවා. එතකොට පඨවි ධාතුව තිබුණා කියලා ආපෝ ධාතුව නැත්නම් ඒත් මේක පවත්වන්න බෑ පින්නතුනි. දැන් අසුබ සංඥාව වඩනකොට යම්කිසි කෙනෙකුට අප්‍රියාවක් ඇති වෙනව නම් ඒ වඩලා තියෙන්නේ අසුබ සංඥාව නෙවෙයි සුබ සංඥාවයි. මොකද අසුබේ වඩනකොට පින්නතුනි අප්‍රියාවක් ඇති වෙන්න විදියක් නැහැ. දැන් මලසිරුඩක් සුසාන භූමියට ගිහින් දැම්මට පස්සේ ඉස්සෙල්ලාම මේකේ වහන්නේ කවුද? කපුටා. කපුටින් නලල උඩ වහලා ඇස් දෙකට කොටනවා. කොටලා ඇහි තියෙන පින්නතුනි යුෂක්. ඒ යුෂ උරනවා. උරා බොනවා කාක්කා. ඊට පස්සේ හිවල්ලු හරි ආසයි බඩවැල් කන්න අපේ. ඉතින් ඌ ඒ ටික ඇදගෙන කනවා. බල්ලෝ මස් කන්න ආසයි. ඌ කරන්නේ මොකද්ද? කොහෙන් හරි මස් කුට්ටියක් මේ ශරීරේ කඩාගෙන සුසාන භූමියේ නැත්තම් කනත්තේ මීටර් 100ක් විතර ඇදන් යන ඌ ඒ තැනකට අරන් ගිහිල්ලා ඉතින් පයින් පාගෙන කෑලි කඩ කනවා. ඊට පස්සේ ඔළුව එක තැනක, අත් දෙක එක තැනක, කකුල් දෙක එක තැනක, කොඳුයට තව තැන් වල විසිරුණු මලසිරුරක් තියෙන පින්නත්. විසිරිච්ච මලසිරුරක් අන්න. ඒවත් ඉතින් මේ දී වෙලා ගියට පස්සේ ඇටකරු ටික විතරක් උතුරම ඊට පස්සේ පින්නතුනි උකුල්ලට තව තැනක, කොඳුයට පේලිය තව තැනක, ඉලයට පේලිය තව තැනක, එහෙම තමයි හිස් කබල තව තැනක එහෙමයි තියෙන්නේ. ඒකත් අන්තිමට වෙන දේ පින්නතුන් දන්නවනේ. හරියට පින්නතුනි යමක් පොඩි කරනකොට ඒ කියන්නේ දිරපු කටුවක් පින්නතුනි පොඩි කරනකොට හග්ගඩියක බඳු පැහැයක් නේ තියෙන්නේ. ඒකත් අන්තිමට ඉතින් පොළොවට පස්සෙලානේ වැලි වගේ වෙලා අන්තිමට යනවා ඉතින්. ඉතින් බුදුහාරු දේශනා කළා ඉතින් ඕක මේ ශරීරයේ පින්නතුනේ දැන් මෙහෙම තියෙන නිසා හොඳයි. දැන් බැරි වෙලාව සචේ ඉමස්ස කායස්ස අන්තෝ බාහිරතෝ සියා දණ්ඩන් නූණන් ගහෙත්වාන කාකේ සෝනේච වාරේ. ඔන්න බුදුහාමුදුරුවන්ගේ වදන. මේක මෙහෙම තියෙන නිසා හොඳයි. බැරි වෙලාවත් මේක දෙකට පළලා පැත්තකින් තිබ්බොත් එහෙම බල්ලෝයි කාක්කෝ එලවන්න පොල්ලක් තියන් ළඟ ඉන්න වෙනවා. අනිවාර්යෙන් ඉන්න වෙනවා. ඇයි මේකේ ඇතුළාන්තයේ දැක්ක පින්නතුනේ සත්තු බලන්නෙම පින්නතුනේ මේක කන්නමනේ. බල්ලෝයි කාක්කෝ එලවන්න එහෙම තියන් ඉන්න වෙනවා. ඒ නිසා කොයි වෙලාවකවත් පින්නතුනි අතීත කාමයේ වර්තමානයට අදින්න එපා. සමහරව ඉන්නවා මේ අතීතේ විඳපු කාමය සිතින් අදිනව පින්නතුනි වර්තමානයට. ඒ කියන්නේ වර්තමානයේ තුලට ගෙනල්ලා ඒක හිතින් හිතේ සතුට වෙනවා. හැබැයි සතුට වෙන්නේ දුකට. ඇයි? කාමයේ කියන එක අතීතයේ දුක් සහිත නම් ඕක වර්තමානයේ හිතින් ඇද්දයි කියලා පින්නතුනි අමු සතුටක් තියෙය. අතීත කාමයේ වර්තමානට ඇදලා සතුට වෙනවා. ඒ කියන්නේ සතුට වෙන්නේ අනාගත දුකට. ඒක මතක තියාගන්න ඕනේ. අතීතයේ දුක් සහිත වූ කාමයක් වර්තමානට ඇද්දයි කියලා අමු සතුටක් තියෙ පින්නතුනි. එහෙම තමයි. ඒ සතුට තුළ සකස් කරන්නේ අනාගත දුකක් කියන එක මතක තියාගන්න ඕනේ. බුදුහාරු දේශනා කරනවා මේ කුෂ්ඨයක් ඇදිච්ච මිනිස්සෙක් ඉන්නවා. මේ කුෂ්ඨය ඇදිච්ච මිනිස්සයා මේ රත් වෙච්ච ගිනි කබලක් ළඟට ලං කරනවා. ඒ කියන්නේ 1000 ස්පර්ශ වෙන්න පිච්චෙන නෙවෙයි පින්නතුනේ. 1000 ස්පර්ශ වෙන්න. දුකයිද සැපයිද? සැපයි. ඔය තුවාලයක් කුෂ්ඨයක් එහෙම තියෙන වෙලාවට බලන්නකො නිකන් ඔය පහනක් ළඟට එහෙම ලං කරලා හරි සනීපයි. හැබැයි කසනව ඒත් සනීපයිනේ. ලේත් වෙනව සමහරට සැරවත් වෙනව ඒත් සනීපයි. බුදුහාර කියනවා මහණෙනි මේ මිනිස්සේ කුෂ්ඨ යම් දවසක සනීප වෙනවා. සනීපුණාට පස්සේ හොඳට හයි හත්තියේ තියෙන මිනිස්සු දෙන්නෙක් මේ මිනිස්සයාගේ අත් දෙකෙන් අල්ලගෙන ආය අරන් එනවා ගිනි කබලක් ළඟට. දුකයි සැපයිද? දුකයි. එතකොට කුෂ්ඨයේ තියෙන කාලේ ගිනි කබල සැපයිනේ. කුෂ්ඨ සනීපුණාට පස්සේ ගිනි කබල දුකයි. බුදුහාරු දේශනා කරන එයාගේ තමයි කිව්වා කාමයන් නිසා මේ ලෝකේ යම්කිසි මිනිහෙක් සැපයක් භුක්ති විඳිනවා නම් හරියට කුෂ්ඨයක් හැදිච්ච මිනිස්සෙක් රත් වෙච්ච ගිනි කබලක් ළඟට ලං කරනකොට ලැබෙන తాවකාලික සුවයක් විතරයි ඔය කාමයේ තියෙන්නේ. తాවකාලික සුවයක් විතරයි තියෙන්නේ. සුළු වෙලාවක්නේ.
ඒ සුළු වෙලාවක සැපේ විඳින කාමයේ සමහරු පින්නතුනේ අතීතයේ විඳපු කාමියත් අදිනව හිතින් වර්තමානයේට. හිතින් ඇද ඇද හරියට සතුට වෙනවා. හැබැයි සතුට වෙන්නේ අනාගත දුකකට කියන එක මතක තියාගන්න ඕනේ. ඒ නිසා පින්නතුනේ ධාන්‍ය පුරෝප මල්ලක් වගේනේ මේක දෙපැත්තේ කට තියෙන මල්ලක් තියෙනවා. ඒක ඉතින් ඕක මුං ඇට, කඩල, කවුපි, කුරක්කන්, තල ඔක්කොම මේකට දාලා දෙපැත්තෙන් පින්නතුනේ කට වහනවා. කට ගැට ගහනවා. ඒ කටකට ගහලා පින්නතුනි යම් කිසි වෙලාවක මේ මල්ල ලිහනවා. ලිහලා ඔක්කොම බිම හලනවා. බිම හලලා වෙන් කරනවා. මේ කඩල මේ මුං ඇට මේ ගොරක්කන් ඇට කියලා ඔක්කොම වෙන් කරනවා. ඒ වගේ තමයි බුදුහාමුදුරු දේශනා කරන මේවයි මේ ශරීරයේ තුලත් පින්නතුනි නොවනති කෙනා බලන්න යන්නේ. ඒ නොවනති කෙනා පින්නතුනි බලන්නේ කිසිම කෙනෙක් වෙලාවක මේක සුබ සංඥාවෙන් බලන්නේ නැහැ පින්නතුනි. ඒ කියන්නේ අර වෙන් කර කර බලනවා වගේ බුදුහාරු දේශනා කරනවා වෙන් කර කර බලනවා පින්නතුනි මේ ශරීරය. නිකන් ඉන්න වෙලාවට පින්නතුනි මේ කියනවට නිකන් ඉල්ලාවට විනාඩි 10ක් 15ක් හොඳට S2 පියාගෙන අනුන්ගේ නෙවෙයි තමන්ගේ ශරීරය දෙස හොඳට නුවණින් බලන්න. පිට නම් පින්නතුනේ අපිට දැන් කොහොමත් පේනවනේ පිට හොඳයිනේ. අපි හිතමුකෝ රූප රාමුවකින් හරි ඔය විහාරයක තියෙන දෙයක් හරි අපි දැකලා තියෙනවනේ මේක ඇතුළාන්තේ. වීඩියෝ එකක් හරි දැකලා තියෙනවනේ කොතනක හෝ. ඒ දැකලා තියෙන අනුන්ගේ දේවල්නේ. නමුත් තමන්ගේ ශරීරයේ දෙස කේතාංශයේ සිට පාදාන්තයේ දක්වා හොඳට මුලින් ඉඳලා ළඟට නුවණින් මෙනෙහි කරන්න. මේක ඇතුළ අපේ එතකොට තේරුම් ගන්න පුළුවන් මේකේ ඇතුළේ සිද්ධ වෙන ක්‍රියාවලිය අනිව තේරුම් ගන්න පුළුවන් මොන කුණු ගොඩක්ද මේ දරන් ඉන්නේ කියලා. මේ කියන්නේ පින්නතුනි අප්‍රියාවක් ඇති කරගන්න එහෙම දෙයකට නෙමෙයි මේ කියන්නේ. මේකේ සුබ සංඥාවෙන් බලන්න කිසිවක් නැහැ. ඒ සුබ සංඥාවෙන් බලන්න කිසිවක් නැහැ කියලා තේරුම් ගන්න කෙනා අනාගතයට පින්නතුනි මෙබඳු කයක් ආයි සකස් කරන්නේ නැහැ. හේතුව මොකද්ද? හේතුව තමයි ඔහු වර්තමානයේ ලැබිච්ච කුණුගොඩ අනිත්‍ය ආදී වශයෙන් දකිනව නම් ආයි පින්නතුනි නিত্য සංඥාවෙන් අනාගතයේ කුණු පංචස්කන්ධය සකස් කරයිද? නැහනේ. ඒකයි මේ කියන්නේ අතීතය ගැන නෙවෙයි අනාගතයට මේක හැදෙන එක ගැන නෙවෙයි මේ ලැබිච්ච කුණු ගොඩක් තියෙනවනේ. අන්නේ කුණු ගොඩ දෙස නුවණින් බලන්නකෝ. එතකොට අතීතයක වැඩකුත් නැහැ අනාගතයක වැඩකුත් නැහැ. අනාගතේ කොහොමත් වැඩක් නැහැ පින්නතුනේ. ඒ වර්තමානයේ තුල අනිත්‍ය ආදී වශයෙන් දකිනකොට අනාගතයක සකස් වෙන්නේ නැහනේ. සකස් කරන්න හිතෙන්නේ නැහැ පින්නතුනේ. කලකිරෙන්නමයි හිතෙන්නේ මේ තුල. පින්නතුනේ මතකද බුද්ධ කාලේ හිටියා ලස්සන කාන්තාවක් සුභාතරණිය. හරිම ලස්සනයි. සුභාතරණියට වඩා ලස්සනයි ඇගේ S2. ඇගේ S2 දැක්කහම මිනිස්සු පුදුමාකාර බසී වෙනවා. ලස්සන S2ක් තිබුණේ සුභාතරණියට. දවසක් සුභාතරණිය කැලෑවේ භාවනා කරලා ඉනකොට පින්නතුනි මිනිස්සෙක් ඇවිල්ලා මේ S2 හරියට වර්ණනා කරන සුභාතරණියගේ. ලස්සනයි පුදුම ලස්සන S2ක් කියලා වර්ණනා කරනවා. සුභාතරණිය මේ මිනිස්සයට කියන මිනිස්සයෝ මේ S2 මොනතරම් වර්ණනා කළත් මට රාගය උපදින්නේ නැහනේ. වර්ණනා කරන්න එපා. ඒත් මේ මිනිස්සයා වර්ණනා කරනවා. S2මයි ඉල්ලන්නේ. සුභාතරණිය කරපු දේ තමයි අන්තිමට කිව්වා මිනිස්සයෝ මේ S2 හරියට ගස් බෙන එක ලාටුවක් වගේ කිව්වා. ඔය ගස් බෙන වල ලාටු ගලවන්න පුළුවන්නේ. පතුර පිටින් ගලවන්න පුළුවන්. ඒ වගේ මේ ගස් බෙන එක ලාටුවක් වගේ මේ S2 නුඹට S2 දෝනේ. ඕනේ. අන්තිමට සුභාතරණිය කරපු දේ තමයි පින්නතුනි S2 ගලවලා දුන්න අර මිනිස්සයාට. කොච්චර ආසාවක් තියෙනවද මේකට? මේ මිනිස්සයා අන්තිමට කල්පනා කළා S2 ගන්න නැති කාන්තාවගේ මොන කාම සම්පත්තියක්ද මොන රාගයක්ද කියලා ගියා යන්නේ අන්තිමට. මම මේ කිව්වේ ඒ ශාරීරික කෙරේ තිබුණු ආසාව ඇල්ම දුරු කරපු කෙනෙකුට මේ කාන්තාවක්ද පුරුෂයෙක්ද කියලා නෑ පින්නත් බලන්නකෝ. කාන්තාවක් S2 ගලවලම දුන්න අච්චර ලස්සන S2. ඒ කියන්නේ ඇල්ම දුරු කරලා. රහතන් වහන්සේ රහත් වුණාට පස්සේ උන්වහන්සේට කළ යුතු එකම දේ තමයි පින්නතුනේ තමන් අවබෝධ කරගත්තොදී අනුන්ගේ යහපත වෙනුවෙන් දේශනා කිරීම විතරයි. ඉතින් අවබෝධ කරගන්න දෙයක් නැහැ නිවන පිළිබඳව ආයිත නැහැ පින්නතුනේ. උන්වහන්සේගේ ඊළඟ කාර්යය තමයි හැබැයි
උන්වහන්සේ කල්පනා කරන ජීවිතේ පවතින තාක්කල් විතරයි මේ වේදනාව ඔක්කොම තියෙන්නේ. කය පවතින තාක්කල් විතරයි මේ වේදනාව ඔක්කොම තියෙන්නේ. ඊපස්සේ මොකක්වත් නැහැනේ. කය බෙදලා කියන මොකක්වත් නැහැ. ඔනෝක අපිට කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් නම් පින්නතුනේ ජීවිතයේ සුකූ දුරක් යන්න පුළුවන්, ප්‍රඥාව දියුණු කර ගන්න පුළුවන්. අපි මුලින් කිව්වේ අරක හොඳට මෙනෙහි කරගෙන දවසකට විනාඩි 5ක් 10ක් හරි මේ කය පිළිබඳව, තමන්ගේ කය පිළිබඳව නුවණින් හොඳට මෙනෙහි කරන්න. යථා ස්වභාවය නුවණින් වටහා ගන්න පුළුවන්. ඊළඟට හතන එක තමයි පින්නතුනේ ආදීනව සංඥා. කතමාචානන්ද ආදීනව සංඥා බහූ දුක්ඛෝකෝ බහූ ආදීනවෝ ඉතිමස්මින් කාය විවිධ ආබාධ උප්පජ්ජಂತಿ සයතේදං චක්කු රෝගෝ සෝත රෝගෝ ගාහන රෝගෝ ජීවා රෝගෝ කාය රෝගෝ සෝස රෝගෝ කාය රෝගෝ සීස රෝගෝ කන මේ ආදී වශයෙන් බුදුහාමුදුරු රෝග මහා ගොඩක් කියනවා. ආදීනව කියන්නේ පින්නතුනේ ඒකට තමයි. කුණු ගොඩක් ලබාගත්තු නිසානේ පින්නතුනේ පංචස්කන්ධය ලබාගත්තු නිසානේ මේකේ නොයෙක් රෝග සකස් වෙන්නේ නැත්නම් රෝග සකස් වෙන්නේ නැහැ නේ පින්නතුනේ. සමහර වෙලාවට පින්නතුනේ අපි රෝහලට ඇතුළත් කරන්නේ එහෙකට නමුත් මැරෙන්නේ පින්නතුනේ තව එකකින්. ඔන්න බලන්නකෝ ජීවිතේ හැටි. ඊට පස්සේනික බුදුහාරු දේශනා කරනවා කතමාචානන්ද පහන සංඥා. ඊදානන්ද බික්ඛු uppannං කාම විතක්කං නාදිවාසේති පජහති විනෝදේති භ්‍යන්තේ කරෝති අනභවං ගමේති. ඒ කියන්නේ uppannං ව්‍යාපාද විතක්කං. ඒ උපන් ව්‍යාපාද විතරකය හෝ කාම විතරකය හෝ විහිංසා විතරකය හෝ නාදිවාසේති. නාදිවාසේති කියන්නේ ඉවසන් නැතුව ඉන්නවද, පජහති අත්හරිනවද, විනෝදේජි දුරු කරනවද, බ්‍යන්තිය කරෝති නැති කරනවද, අනභවං ගමේති අභාවයට පත් කරනවද, uppන්නේ උපනුපන් නැවත නැවත උපදින පාපක අකුසලයේ ධම්මේ ලාමක අකුසල ධර්මයන් බැහැර කරනවද. මේකට තමයි කියන්නේ පහන සංඥාව කියලා. උපන් කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන මේ විතරකයන් පින්නතුනි ප්‍රහාණයටපත් කරනවා. කාම විතර කියන්නේ සිතවිල්ලක් උපන් කල්ලි ඒ කාම සිතවිල්ලෙහි ආදීනව නුවණින් මෙනෙහි කොට ඒ අරමුණෙහි උපන් කාම විතරකේ නොවිසයි. අන්න. දැන් කාමසාග සිතවිල්ලක් පහළ වුණා කියමුකෝ ඒක ඉවසන්නේ නැහැ පින්නතුනි. ඒ අරමුණෙහි උපන් කාම විතරකේ නොයිවසයි. මොකද්ද කරන්නේ? ඒකේ ආදීනව නුවණින් මෙනෙහි කරනවා. මට මේක කළොත් මේක වුණොත් මෙන්න මේකයි වෙන්නේ කියන එක මතක තියාගන්න ඕනේ. දැන් පින්නතුන්ට මතකයිනේ මේ ආනන්ද හාමුදුරුවෝ වංගීසාරුවේ දවසක් පින්නතුනි පිණ්ඩපාතේ වැඩියා. ඒ පිණ්ඩපාතේ වඩනකොට වංගීසා හාමුදුරුවෝ දැක්කනේ ලස්සන කාන්තාවක්. දැකලා වංගීසා හාමුදුරුවෝ ආනන්ද හාන්ට කිව්වා ආනන්ද හාමුදුරුවනේ මගේ හිත කාමෙන් පිච්චෙනමයි කිව්වා. අනේ පුළුවන් නම් මට මේක නිවා ගන්න ක්‍රමයක් කියලා දෙන්න. අන්න. මොකද්ද? වංගීසා හාමුදුරුවෝ දන්නවා රාගය හොඳ එකක් නෙවෙයි. දැන් උපන් රාගය දුරු කරගන්න අවවාදයක් ඉල්ලනවා කාගෙන්ද? ආනන්ද හාමුදුරුවන්ගෙන්. ආනන්දහර කිව්වා නිමිත්තං පරිවජ්ජේහි සුභං රාගූප සංහිතං. වංගේස ඒ කාන්තාව සුබයි කියලා ගත්ත නිමිත්ත දැන් අතහරින්න. ශාලාවක 50ක් හිටියත් පින්නතුනේ හිත යන්නේ එක්කෙනෙකුටනේ. ඒ වගේ ඒ කාන්තාවගේ නුඹට සිත ගිය යම් තැනකටද ඒ එතන අතහරින්න දැන්. අනිත් එක ඒ කාන්තාවේ පැත්තට ගියා අපි දෙන්න පින්ඩපාතට මේ පැත්තට ආවා. මේ බොහෝ දුර ගියපු කාමයකට නිකන් වර්තමානට ඇදලා වග කියන්න එපා වංගීස. අතහරින්න ඕක. මම මේ කිව්වේ පින්නතුනේ දැන් වංගීස හාමුදුරුවන්ට ඒ කාන්තාව ගැනම හිත ඉන්න ඕන නම් ආනන්දහන්ට කියන්න ඕනේ මට රාගයක් ඉපදුණයි කියලා. නෑනේ උන්වහන්සේ දන්නවනේ මේක හොඳ එකක් නෙවෙයි මට මේක නිවන්න ක්‍රමයක් කියලා දෙන්න කිව්වා. දැන් සමහරු පින්නතුනි හිත හදාගන්න කියලා කැලෑවට යනවා. කැලෑවට ගියත් හිත එකඟ නොවේ නම් ඒ කාගේ නම් පින්නතුනි වරදක්ද? කැලෑවේ වරදක් නැහැ. කැලෑවේ වරදක් නෙවෙයි ඒක පින්නතුනි අපේ වරද. කැලෑවට ගියත් හිත එකඟ වෙන්නේ නැත්නම් පින්නතුනි අපේ වරදක් නෙවෙයි. පින්නතුනි ලස්සන කතාවක් තියෙනවා මේ තූපාරාමේ සාමින් වහන්සේලා දෙනමක් හිටියා. උන්වහන්සේ දැන් හරිය කල්යාණ මිත්‍රයි.
දෙක ස්වාමීන් වහන්සේ නමක් තූපාරාමේ උන්වහන්සේගේ යාළු ස්වාමීන් වහන්සේ කැලෑවේ. ඒ කියන්නේ ආරණ්‍යයක ඉන්නේ. ආරණ්‍ය හාමුදුරු දවසක් කල්පනා කළා යන්න ඕන බලන්න මගේ යාළුවා බලන්න තූපාරාමේ පැත්තේ. දැන් තූපාරාමයේ කියන්නේ යමක් ලැබෙන තැනක්නේ. ආරණ්‍යය කියන්නේ එහෙම ලැබෙන්නේ නැති තැනක්. ආරණ්‍ය හාමුදුරු වඩිනම තූපාරාමයට. තමයි කල්යාණ මිත්‍ර හාමුදුරු බලන්න. හැබැයි වඩින්නේ යමක් බලාපොරොත්තුවෙන්. ඒ කියන්නේ ආරණ්‍යයට වඩා යමක් තූපාරාමයේ ඇති කියලා හිතාගෙන. හැබැයි එනකොට පින්නතුනේ හැන්දෑ වුණා. යන්තම් හැන්දෑවේ ගිලම්පසටයක් විතරයි හම්බ වුණේ. ඊට පස්සේ උදේ දෙන්නම පින්ඩපාතේ. ඒක තූපාරාමයේ හාමුදුරුවෝයි මේ ආරණ්‍ය හාමුදුරුවෝ දෙන්නම පින්ඩපාතේ වැඩියා. අනේ පින්නතුනේ පින්ඩපාතේ වැඩියට එහෙම ඉතින් යමක් ලොකුවට ලැබුණෙත් නැහැ. දැන් පින්ඩපාතේ කරන් අවිලා ආරණ්‍ය හාරු කල්පනා කරනවා දෙයියනේ. තූපාරාමයට වැඩි ආරණ්‍ය හොඳයිනේ. ආරණ්‍යහට දුක හිතුණා. ඇයි දුක හිතුනේ? අනේ මගේ කල්යාණ මිත්‍ර හාමුදුරුවන්ට ඉතින් හැමදාම මෙහෙම වෙන්නේ නැති. ඒ කියන්නේ කොච්චර පින්ඩපාතේ වැඩියත් හරියට බඩ පිරෙන දාන ටිකක් හම්බෙන්නේ නැහනේ. ස්වාමීනි ඔබ වහන්සේ යන් මගේ ආරණ්‍යයට සූදානම් වුණා. ආරණ්‍යයට යමු මගේ කියලා තූපාරාමයට කතා කළා. තූපාරාම මදුර එවලෙම සූදානම් වුණා. හරි යන් කිව්වා. හරි යන් කිව්වා විතරයි ආරණ්‍ය හාමුදුරුවෝ කියනවා පොඩ්ඩක් ඉන්න ස්වාමීනි මගේ පාත්‍රයේ තියෙනවා මගේ හැරමිට්ට තියෙනවා මගේ සෙරෙප්පු දෙක තියෙනවා මගේ ගමන් මල්ල තියෙනවා මේ වගේ බඩු ගොඩාක් කියන්න පටන් ගත්තා. මේ දවස් දෙක තුනකට වැඩියේ මේ තූපාරාමයට. තූපාරාමේ හාමුදුරුවෝ කියනවා මොකද්ද ස්වාමීනි මම මේ අවුරුදු 20ක් දැන් තූපාරාමේ. මට යනකොට අර යන්න මොකක්වත් නැහැ ඔබ වහන්සේ මේ දවස් දෙක තුනකට ඇවිල්ලා පුදුම බඩු ගොඩක් නේ ඔබ වහන්සේට තියෙන්නේ. ආරණ්‍ය හාමුදුරුවෝ කියනවා ඇත්තයි ස්වාමීනි ඔබ වහන්සේට නගරයත් ඇත්තටම ආරණ්‍යයක් තමයි කිව්වා. ඔබ වහන්සේට නගරයත් ඇත්තටම ආරණ්‍යයක් තමයි කිව්වා. දැන් තේනවද පින්නතුනි මේ කිව්වේ ආරණ්‍ය හොඳ නැහැ කියන එක නෙවෙයි පින්නතුනි. නගරයේදී හිතක් හදාගන්න බැරුව ආරණ්‍යයට කැලෑවට ගියත් හිත එකඟ වෙන්නේ නැත්නම් පින්නතුනි කාගේ වරදක්ද? කැලෑ වරදක් නෙවෙයි ඒක අපේ වරද. ඒසා බුදුහාමුදුරු දේශනා කරන උපන් කාම විතරක යම් කෙනෙක් දුරු කරනවද නැති කරනවද ඒ වගේ මත්තරිනවද ඒ කියන්නේ ඒ උපන් කාම සිතිවිල්ලෙහි ආදීනව නෝනින් මෙනෙහි කරන්න ඕනේ පින්නතුනේ ඒක තමයි පහාන සංඥාව කියන එක ප්‍රහාණයටපත් කරනවා ඊළඟට හයවෙනි විරාග සංඥා කතමාචානන්ද විරාග සංඥා ඉදානන්ද බික්කු ඉතිපටි සංචික්කති ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බෝ පදිපටි නිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිබ්බානಂತಿ අන්න මොකද්ද කරන්නේ සබ්බ සංකාර සමතෝ දැන් කරන්නේ සියලු සංස්කාරයන් සංසිඳවනවා සබ්බෝ පදිපටි නිස්සග්ගෝ සියලු කෙලෙස් පින්නතුනි දුරු කරනවා තණ්හක්කයෝ තෘෂ්ණාව ඡය කිරීම නම් වූ නොඑලීම නම් වූ නිර්වාණය කියලා යමක් තියෙනවද ඔහු කල්පනා කරන මොකද්ද ඒතං සන්තං මේ තමයි සාන්ත ඒතං පනීතං මේ තමයි ප්‍රණීත මේ කිව්වේ මොකද්ද සියලු සංස්කාරයන් දුරු කරලා සියලු කෙලෙසුන් දුරු කරලා තෘෂ්ණාව ඡය කරලා යම් කිසි දෙයක නොඇලීමක් තියෙනවද ඒ නිර්වාණය නම් වූ එකම දේ ඒක තමයි සාන්ත ඒක තමයි ප්‍රණීත ඒතං සන්තං ඒතං පනීතං මේකට කියන්නේ විරාග සංඥාව කියලා. හත්වෙනි කතමාචාන නිරෝධ සංඥා. ඉදානන්ද බික්කු අරඤ්‍යගතවා රුක්ඛ මූලගතවා ශුඤ්ඤාගාරගති පිට සංචික්කති. ඒත් අර විදියටම කියන මොකද්ද? නිරෝධ සංඥාව කියලා බුදුහාරු දේශනා කරනවා. සියලු සංස්කාරයන්ගේ සංසිඳීමක්, සියලු කෙලෙසුන්ගේ අතහැරීමක්, තණ්හක්කයෝ සියලු කෙලෙසුන්ගෙන් අතහැරීම නම් වූ තෘෂ්ණා විනාශ කිරීමක් වේද. තෘෂ්ණාව ඡය කිරීමෙන් නිරෝධය කිරීම වූ යමක් වේද. ඒතං සන්තං මේ තමයි සාන්ත ඒතං පනීතං මේ තමයි ප්‍රණීත. ඊළඟට පින්නතුනේ 8 වෙනි එක සබ්බ ලෝකේ අනබිරත සංඥා. සබ්බ ලෝකේ කියලා සීල ලෝකේහි අනබිරත කියලා කියන්නේ නොඇලීමේ සංඥාව. සීල ලෝකයන්නේ නොඇලීමේ සංඥාව. මොකද්ද මේ කියන්නේ? ඉද මේ ශාසනයේ නැත්නම් මේ ලෝකේ බුදුහාරු දේශනා කරන යේ උපායා තෘෂ්ණා දෘෂ්ටි අසෙන් යම් කිසි කියන ලද උපායාසයක් වේද යම් උපාදාන කෙනෙක් වෙද්ද සිත පිළිබඳව බුදුහාරු දේශනා කරනවා අනුසේ නම් ලද පැවති අනුසය කියලා කියන්නේ පින්නතුනි නැවත මතුවෙන්නට පුළුවන් විදියට ඒ ක්ලේශයේ හිතේ තන්පත් වෙලා තියෙනවා.
දැන් අපි තු මෙහෙම දැන් කිරි තියෙන ගහකට පීපාරක් ගැහුවොත් අනිවාර්යෙන් කිරි එනවනේ. රාගයේ තියෙන හිතකට ලස්සන රූපයක් දැකලා ලැබුණු රාගය උපදිනවාමයි. කිරි නැති ගහකට වේලිච්ච ගහකට පීපාරක් පුළු පාරක් ගැහුවට කවදාවත් කිරි එන්නේ නැහැ. ඒ වගේ රාගේ නැති සිතකට මේ ලෝකේ මොනතරම් ලස්සන රූප දකින්න ලැබුණ රාගය උපදින්නේ නැහැ. නමුත් බුදුහාර මෙතන දේශනා කරනවා අනුසේ වශයෙන් ලම්ලද පැවති කෙලෙස් වේද. ඒ කියන්නේ ආපහු මතුවෙන්න පුළුවන් විදියට තියෙන කෙලෙස් වේද. ඔව් කරන්නේ මොකද? තේ පජහන්තෝ. අන්න ඒවා පවා කරන්නේ මොකද්ද? පජහන්තෝ කියලා කියන්නේ පහ කරන. ඒ කියන්නේ දුරු කරනවා. දුරු කරලා ක්නෝපාදියන්තෝ. කවදාවත් පින්නතුනි ගන්නේ නැහැ නොගනමින් විරමතිනෝ ඇලේද. දේවදහාර දේශනා කරනවා ආනන්ද මේක තමයි kuwa සබ්බ ලෝකේ අනබිරත සංඥාව කියලා කියන්නේ. ඒ කියන්නේ මතුවෙන්නට තියෙන යම්කිසි ක්ලේශයක් වේද ඒකවත් මතු කරගන්නේ නැහැ පින්නතුණු යටපත් කරනවා පහ කරනවා දුරු කරනවා. ආන්න ඒ ටිකක් දුරු කළා කියන්නේ මොකද්ද? සබ්බ ලෝකේ අනබිරත සංඥා මේ සියලු ලෝකයන් නොඇලීමේ සංඥාව කියලා කියන්නේ ඕකට තමයි. දැන් අපිට එහෙමනේ පින්නතුණි අපිට ලස්සන දෙයක් දැක්කොත් පින්න රාගය උපදිනවනේ. ඒක රාගයේ ප්‍රහාණය කළ නැති නිසානේ පින් ලස්සන රූපේ දැක්කාම රාගය උපදින්නේ. ඒ හිතේ හැටි. අපි අතීතේ රූප දැකලා හිතින් අයින් කළා නම් පින්නතුනේ අපිට ඒ රූපේ කරේ ආය ආසාවක් හිතෙන්නේ නැහනේ. නමුත් අපි හිතින් අයින් කළා නැහනේ. අපි දකින්න තවත් ආසාව ඇති කරගත්තු නිසානේ පින්නතු නැවත දැක්කත් ඒ ආගේ කාමයේ කියන එක මතුවෙන්නේ. නමිනික තමයි කතමාචානන්ද සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා ඉදානන්ද බික්කු සබ්බ සංකාරයේහි අට්ඨීයතේ හරායත jigucchati. ඒ කියන්නේ සීල සංස්කාර ධර්මයන් කෙරෙහි මොකද්ද වෙන්නේ ඊට පස්සේ? අට්ඨීයති පීඩාවටපත් වෙනවා. හරායති ලැජ්ජ වෙනවා. jigucchati පිළිකුල් කරනවා. අන්න සීල සංස්කාරයන් කෙරෙහි මොකද්ද වෙන්නේ? පීඩාවටපත් වෙනවා. ලැජ්ජ වෙනවා පිළිකුල් කරනවා. දැන් ඉතින් මේ ජරා මරණ වට කරගෙන පහර දෙන කාලයක් නෙමෙයි. දැන් ඉතින් මේ ජරා මරණ වට කරගෙන පහර දෙන කෙනා මොකද්ද කරන්න ඕනේ? කුසලයේම තමයි කරන්න ඕනේ පින්නතුනේ. මෙන්න කරන්න කිසිම දෙයක් නැහැ. ඒ නිසා සබ්බේ සංඛාර අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්ද දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාර අනිච්ඡාති මේ ලෝක සීලම සංස්කාර ධර්මයන් අනිත්‍ය ආදී වශයෙන් බලන්න ඕනේ. යදා පඤ්ඤාය පස්සති යම් කෙනෙක් මේක නුවණින් දකිනවනම් අත නිබ්බින්දති දුක්ඛේ එදාට පින්නතුනේ දුකෙහි කලකිරෙනවා. ඒ සමග්ගෝ විසුද්ධිය මේක තමයි නොවරිදෙන එකම මාර්ගය පින්නතුනේ විසුද්ධි මාර්ගය. ඊළඟට 10 වෙනි එක තමයි බුදුහාමුදුරු දේශනා කරනවා. කතමාචානන්ද ආනාපාන සති ඉදානන්ද බික්ඛු අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිචිතති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛ හතෙන් උපට්ඨපෙත්වා. පල්ලංකං ආභුජිත්වා පලක් බැඳගෙන උජුං කායං කියලා කියන්නේ මේ උජුං කායං පනිදාය කියන්නේ මේ කය හොඳට කෙලින් තබාගෙන පරිමුඛං සතින් උපට්ඨපෙත්වා අරමුණෙහි සිහිය පිහිටවා ගන්න. අරමුණෙහි සිහි පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. අරමුණේ සිහිය තබාගෙන මොකද කරන්න ඕනේ? සෝ සතෝ අස්ස සති. ඒ භික්ෂුව සිහි ඇත්තේ ආස්වාස කරේ සිහි ඇත්තේ ප්‍රාස්වාස කරේ. එතකොට ආනාපාන සති භාවනාව කළා තමයි බුද්ධත්වයට පින්නතුණිපත් උනේත් වෙන භාවනාවක් කළා නෙවෙයි. එතකොට අපි අද මේ ඉගෙන ගත්තේ පින්නතුණි ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් වෙන දස සංඥා පිළිබඳව. මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහල කරගත්තා වූ සියලුම කුසල් බෙලෙන් අපේ පින්වත් හැමදෙනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ ආબોධයෙන් සුඛ සාගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණ භෝධේම සාක්ෂාත් වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින්තුනි අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කළේ ප්‍රියන්ති ගමගේ මහත්මිය සහ ඒ සහෝදර පිරිස. ඉතින් බලාපොරොත්තුනේ මීට වසර 3කට කලින් පරලොව සැපත්වන්ට යෙදුණු ශ්‍රියාලතා විතාන ගමගේ ආදරණීය මෑණියන්ටත් වසර 25කට පෙර පරලොව සැපත් වුණු බන්දුසේන විතාන ගමේගේ ආදරණීය පියාණන්ටත් මේ උතුම් පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා. ඒ මෑණියන්ගෙත් පියාණන්ගෙත් පරලොව ජීවිතයේ සුවපත් වේවා. සියලුම සංසාර දුක් කෙලවර උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයත් අවබෝධ කොටගෙන මෑණියන්ටත් පියාණන්ටත්
නිර්වාණාබෝධයේ පිණිසම මේ සීල කුසලානිසංස ධර්මයන් හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම සඳහන් කරලා තිබෙනවා ධර්ම ශ්‍රවණය කළ සෑම සීල දනාගේම නමින් මිය ගිය සී කටයුතු සීල ඥාතීන්ටත් මේ පිං ලැබේවා. අසනීපයක් එඩක් දුකක් කරදරයක් නැතුව සුවසේ පිංකම් කරගන්න පින්වත් හැම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ප්‍රඥා නාලිකාව ඔස්සේ අද මේ ධර්මයේ ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි සෑම සියලු දෙනාට මුතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයත් අවබෝධයෙන් සුඛ සාගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණාභෝධයම සාක්ෂාත් වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. රාගක්ඛයෝ නිබ්බානං